කතං නිකාය වශයෙන් පංචවිධං. කෙසේ නිකාය වශයෙන් පස්වැදෑරුම් වේද? සබ්බමේව චේතං දීඝනිකායෝ මජ්ක්‍ධිම නිකායෝ සංයුත්ත නිකායෝ අංගුත්තර නිකායෝ ඛුද්දක නිකායෝති පංචප්පභේදං හෝති. මේ සියල්ලම මේ සියලු බුද්ධ වචනයම දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය ඛුද්දක නිකාය යනුවෙන් පංච ප්‍රභේද වෙයි. නැත්නම් ප්‍රභේද පහක් වෙයි. තත්ත කතමෝ දීඝනිකායෝ. එහි දීඝනිකාය කවරේද? තිවග්ග සංඝහානි බ්‍රහ්මජාලාදීනි චතුත්තිංස සුත්තානි. වර්ග තුනකට සංග්‍රහ කරන ලද බ්‍රහ්මජාල සූත්‍රය ආදී වූ පළමුව පැමිණි බ්‍රහ්මජාල සූත්‍රය ආදී වූ 34ක් සූත්‍රයෝය දීඝනිකාය තමයි. එම ගාථාවකින් දක්වනවා චතුත්තිංසේව සුත්තන්තා තිවග්ගෝ යස්ස සංඝෝ ඒස දීඝනිකායෝති පඨමෝ අනුලෝමිකෝති. පඨමෝ අනුලෝමිකෝ. මේ විදිහට දක්වනවා සූත්‍රාන්ත 34ක්ද වර්ග 3ක්ද සංග්‍රහ වූයේ එය දීඝනිකායයි පළමුව පිළිවෙල තබන ලද්දී යනුවෙන්. කස්මාපන දීඝනිකායෝති උච්චති. කුමක් හේයින් වනාහි දීඝනිකායයි කියන ලද්දීද? හේතුව දක්වනවා දීඝප්පමානානං සුත්තානං සමූහතෝ නිවාසතෝච. ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍රයන්ගේ සමූහයක් බැවින්ද නිවාසතෝච නිවාසයක් බැවින්දය දීඝනිකාය කියලා කියන්නේ. සමූහ නිවාසාහි නිකායෝති උච්චන්ති. සමූහව නිවසේන බැවින් සමූහව වාසය කරන නිවාසෙහි සිටින බැවින් නිකාය යයි කියනු ලැබේ. නිකාය කියන වචනේ තේරුම තමයි එකට සමූහයක් ලෙස එක නිවසක කියන අර්ථය. නාහං භික්කවේ අඤ්ඤං ඒක නිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං. මහණෙනි මම සිතවැනි අන්‍ය වූ එකද නිකායක් නොදකිමි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. යතයිදම් භික්කවේ තිරච්ඡානගතා පාන. යම්සේ මෙහි මහණෙනි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද. තවත් උදාහරණයක් දක්වනවා. පෝනික නිකායෝ චික්ඛලික නිකායෝති ඒවමාදීනි චිත්ත සාධකානි සාසනතෝ ලෝකතෝච. පෝනික නිකායෝ මුනින් වැටී සිටින සත්ව නිකාය. චික්ඛල්ලික නිකායෝති මඩෙහි වැසෙන සත්ව නිකාය. ඒවමාදීනි මේ ආදී වූ චිත්ත සාධකානි සාසනතෝ මේ ආදී වශයෙන් මෙහි ශාසන ව්‍යවහාර වශයෙන්ද ලෝකතෝච ලෝක ව්‍යවහාර වශයෙන්ද සාධකය. නිකාය කියන වචනේ මේ එකට වාසය කරන එක්ව වාසය කරන එක නිවෙස්නක වාසය කරන සමූහය කියන අර්ථය ලබා දීමට යෙදෙනවා කියන එකට මේ බුද්ධ වචනෙනුත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරනුත් සාධක ගන්න පුළුවන් කියලා කියනවා. ඒවං శేషානම්පි නිකාය භාවෝ වචනත්තෝ වේදිතබ්බෝ. මෙසේ අන්‍ය නිකායන්හිද නිකාය භාවයේහි වචනාර්ථය මෙසේ දත යුතුයි කියලා තියෙනවා. මේ සිතතරම් සිතවැනි වූ අන් එක නිකායක්වත් නොදකිමි යන දේශනාව භාග්‍යවතුන් වහන්සේ කරන ලද්දේ ද්විතීය ගද්දුල බද්ධ සූත්‍රයේහි. මේ සූත්‍රයේ උතුම් වූ සංයුක්ත නිකායෙහි පුෂ්ප වර්ගයේහි 8 වෙනි සූත්‍රය හැටියට සංග්‍රහ වෙලා තියෙනවා. පොත් අංක 18 PDF 285. මෙන්න මේ සූත්‍රයේහි මෙහි අතරම පංචස්කන්ධ විභාගයක් දක්වා තිබෙනවා.
මේ සූත්‍රය ආරම්භ කරගෙන තමයි මම පෙර වර්ධියට ප්‍රකාශයක් කළේ මේ අනුසූත සූත්‍රය සම්බන්ධයෙන් කරුණ දක්වද්දී ဒုတိ ය ගද්දුල බද්ද සූත්‍රයේහි භාගතුන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං මහණෙනි මේ සසර අනවරාග්‍රය නොදක්වන ලද කෙලවර ඇත්තේ අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙලවර නොපැනෙයි සත්වයාගේ මේ ආරම්භ කෙලවරක් නොපැනෙයි මහණෙනි යම්සේ බලු ධර්මයෙන් බැඳුණු ශුනකෙක් දැඩි හුලක හෝ හැඹක හෝ බඳනා ලද්දේද ඉදින් හේ යයිනම් මේ හුලම හෝ ටැඹ හෝ ළඟට යයි. ඉදින් සිටී නම් මේ හුලම හෝ ටැඹ හෝ ළඟ සිටි. ඉදින් හිඳී නම් හුලම හෝ ටැඹම හෝ ළඟ ඉඳී. ඉදින් ලගී නම් හුලම හෝ ටැඹම හෝ ළඟ ලගී. සුනකෙක් යදමින් නැත්තම් යම් ආකාරයක තඹයකින් ගැට ගහලා ගෙලෙහි එය ස්තම්භයක කණුවක හරි උලක හරි ගැට ගහලා තිබ්බොත් ඒ සුනකයාගේ හැසිරීම මේ තඹය ඇසුරු කරගෙනමනේ තියෙන්නේ. ස්තම්භය කණුව ඇසුරු කරගෙනමයි තියෙන්නේ. අන්න ඒ වගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්කවේ අසුතවා පුතජ්ජනෝ රූපං ඒතං මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාසී සමනුපස්සති. ඒ වගේම අසෘතවත් පෘථග්ජනයා මේ රූපය මේ තෙල රූපය එය මාගේ එය මම වෙමි එය මගේ ආත්මය කියලා දකිනවලු මේ විදිහට රූපේ සම්බන්ධයෙන් වේදනා සම්බන්ධයෙන් සංඥාව සම්බන්ධයෙන් සංස්කාර සම්බන්ධයෙන් සහ විඥාන සම්බන්ධයෙන් මේ මමය මගේ ආත්මයේ විදිහට දකින ලක්ෂණයෙන් යුක්තයි ඒ නිසා මේ තමයි ඔහුගේ පංච උපාදානස්කන්ධය ඒ උපාදානස්කන්ධයම වෙත යනවා ඒ උපාදානස්කන්ධය වෙතම ඉන්නවා ඒ උපාදානස්කන්ධයම හිඳිනවා වෙතම හිඳිනවා ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දකිනවා ඒ කියන්නේ පුද්ගලයේ පෘථග්ජනයා යනවා නම් පංච උපාදානස්කන්ධය වෙතම තමයි යන්නේ පුද්ගලයා පෘථග්ජන අසෘතවත් පෘථග්ජන පුද්ගලයා සිටිනවා නම් පංච උපාදානස්කන්ධය වෙතමයි සිටින්නේ අසෘතවත් පෘථග්ජනයා ඉඳිනවා නම් පංච උපාදානස්කන්ධය වෙතමයි ඉඳින්නේ චිත්තචෛතසික රූප වශයෙන් අසෘතවත් පෘථග්ජනයා හොවිනවා නම් සැතපෙනවා පංච උපාදානස්කන්ධය වෙතම තමයි හොවින්නේ කියන භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න තස්මාහිත්තහ භික්කවේ භික්ඛුනා අභික්ඛනං සකං චිත්තං පච්චවේක්ඛිතබ්බං දීඝරත්ථමිදං චිත්ත සංකලිට්ඨං රාගේන දෝෂේන මෝහේන ආති මහණෙනි එහෙන් භික්ෂුව විසින් මේ සිත දීර්ඝ කාලයක් මුළුල්ලේ රාගෙන් ද්වේෂෙන් මෝහෙන් කිලිටිය යනුවෙන් නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා හිතන්නේ කියලා තියෙනවා. ආදි වශයෙන් මේ සූත්‍රයේ ඉදිරියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ පංචස්කන්ධ විභාගයක් සහිත සූත්‍රයක් ဒုတိ ය ගද්දුල බද්ද සූත්‍රය. ගැඹුරු සූත්‍ර දේශනාවක් අර්ථ වර්ණාදී සහිතව ඉගෙන ගන්න සුදුසුයි. මෙහි සංක්ෂේපයෙන් මුණත් සඳහන් කරන්නේ ඉදිරියේදී මේ සූත්‍රය ගැනීම සඳහා මේ පූර්ව සූදානමක් වශයෙන්. ඉතින් මේ විදිහට මේ නිකාය කියන වචනේ සඳහන් වෙලා තිබෙනවා එක්ක වාසය කරන කියන අර්ථය එකට සිටින කියන අර්ථය ලබා දීම පිණිස. ඒවං සේසානම්පි නිකාය භාවේ වචනත්ව වේතිතබ්බෝ දීඝ නිකාය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කුද්දක නිකායන් සම්බන්ධයෙන් මේ නිකාය කියන වචනේ හැදුනේ මේ විදිහටයි කියලා තේරුම් ගන්නයි කියලා තියෙනවා. එතකොට මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර තියෙන එයින් ඊට නිවාසයක් වූ හේයින් මධ්‍යම නිකාය කියලා කියනවා. සංයුක්ත නිකාය කියලා කියන්නේ මේ විදිහට
එක වැනි සූත්‍රවලට නිකායක් වෙන නිසා. අංගුත්තර නිකාය කියන්නේ එක වෙනි ආකාරයේ ලක්ෂණ සහිත ක්‍රමයකට සංග්‍රහ වෙලා තියෙන සූත්‍රවල නිවාසයක් වෙන නිසා. කුද්දක නිකාය කියලා කියන්නේ ඒ ප්‍රධාන නිකායන් හතරෙන් බාහිරව කොටස් කුඩා පොත් ගණනාවක් වශයෙන් සංග්‍රහ වෙලා තිබෙන මේ දේශනා ඇතුළත් නිකාය කියලා හඳුන්වන නිසා. ඒ විදිහට දත යුතුයි. ඊළඟ පිටුව කතමෝ මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම ප්‍රමාණානි පංචදස වග්ග සංඝානි මධ්‍යම ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ වූ වර්ග 15කින් සංග්‍රහ කරන ලද මූල පරියාය සුත්තාදීනි දියඩ්ඩ සතං ද්වේච සුත්තානි මූල පරියාය සූත්‍රය ආදී කොට ඇති දියඩ්ඩ සතං ද්වේච සුත්තානි 152ක් සූත්‍රය. අඩ්ඩ සත කියලා කියන්නේ මේ අඩ්ඩ සතන් කියලා කියන්නේ 50ට දියඩ්ඩ සතන් කියලා කියන්නේ මේ 100කුයි අමතරව 50කුයි ඊට අමතරව තව දෙකකුයි. ඒ නිසා සූත්‍ර 152ක් සූත්‍රය. දියඩ්ඩ සත සුත්තන්තා ද්වේච සුත්තානි යත්තසු නිකායෝ මජ්ක්‍ධිමෝ පංච දසවග්ග පරිග්ගහෝති. යම් නිකායක සූත්‍රය 152ක් වෙද්ද වර්ග 15කින් සංග්‍රහ කරන ලද ඒ නිකාය මජ්ක්‍ධිම නිකාය කියලා දක්වා තිබෙනවා. කතමෝ සංයුක්ත නිකාය සංයුක්ත නිකාය නම් කවර? දේවතා සංයුක්තාදී වශයෙන් කතිතානි ඕගතරණාදීනි සත්ත සුත්ත සහස්සානි සත්තච සුත්ත සතානි ද්වාසට්ඨිච සුත්තානි. දේවතා සංයුක්තාදී වශයෙන් ආදීන්ගේ වශයෙන් කතිතානි කතිත ඕගතරණ සූත්‍රය ආදී කොට ඇත්තා වූ සත්ත සුත්ත සහස්සානි 7000කොත් සත්තච සුත්ත සතානි තව 700කොත් ද්වාසට්ඨිච සුත්තානි 62කොත් 7762ක් වූ සූත්‍රයෝයි. ගාථාවකින් කියනවා සත්ත සුත්ත සහස්සානි සත්ත සුත්ත සතානිච ද්වාසට්ඨිචේව සුත්තන්තා ඒසෝ සංයුත් සංඝහෝති. 7762ක් වූ සූත්‍ර සංයුක්ත සංග්‍රහයයි. සංයුක්ත නිකායෙන් තාම ගම්භීර සූත්‍ර සංයුක්ත වෙලා තියෙන්නේ. විවිධ ක්‍රම වලින් සංයුක්ත කරලා තියෙන්නේ. කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ බොහෝ සූත්‍ර ගැඹුරු අර්ථ තියෙන්නේ. තාම ඉහළ ප්‍රඥාව ඇති උද්ගටිතඥ ප්‍රඥාවන්තයන්ට දිව්‍ය බ්‍රහ්මාදීන්ට දේශනා කළ ලද සූත්‍ර සංග්‍රහ වෙලා තියෙන විශේෂය. කතමෝ අංගුත්තර නිකාය අංගුත්තර නිකාය කවරේද? ඒකේක අංගාතිරේක වශයෙන් කතිතානි එක් අංගයක් වැඩි ගොස් සිටි පරිදි කතිතේ කියන්නේ ඒකක නිපාතේ කියලා ධර්මයෙන් එක ධර්මයක් ගැන දේශනා කරලා තියෙන විශේෂ දේශනා වැඩිගෙන යන දුක නිපාත ධර්ම දෙක වශයෙන් කියන්නේ දේශනා වේදී දේශනා තික නිපාත ධර්ම තුන වශයෙන් චතුක්ක පංචම ආදී වශයෙන් ඒකාදස එක ධර්ම 11 වශයෙන් දේශනා කොට මේ නිපාතයක් දක්වාම මේ අංගුත්තර නිකාය දේශනා විග්‍රහ කරලා තියෙනවා. කත්තානි චිත්ත පරියාදානාදීනි නව සුත්ත සහස්සානි පංච සුත්ත සතානි සත්ත පඤ්ඤාසංච සුත්තානි. චිත්ත පරියාදාන සූත්‍රය පළමු කොට ඇති නව සුත්ත සහස්සානි සූත්‍ර 9000කොත් පංච සුත්ත සතානි තවත් 500කොත්
සත්ත පඤ්ඤාසංච සුත්තානි. තවත් 57කුත් 9557ක් වූ සූත්‍රයෝය. මේ තමයි අංගුත්තර නිකාය. නවසුත්ත සහස්සානි පංචසුත්ත සතානිච සත්ත පඤ්ඤාස සුත්තානි සංඛ්‍යා අංගුත්තරේ අයති. ගාථාවෙන් දක්වන අංගුත්තර නිකායේ සූත්‍ර 9557ක් වූ සූත්‍රයන් වෙයි. මේ එහි ගණනයි. මේ එහි සංඛ්‍යාව. කතමා කුද්දක නිකායෝ. කුද්දක නිකාය කවරේද යත්? සකලං විනය පිටකං අභිධම්ම පිටකං කුද්දක පාඨාදයෝච පුබ්බේ දස්සිතා පංච දසප්පභේද තපෙත්වා චත්තාරෝ නිකායේ අවශේෂම් බුද්ධ වචන. මේ නිකාය පහකට ධර්මයේ මේ වෙන් කරලා දක්වනකොට දීඝ මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කියන නිකායන් හතරට අයිති නැති සියලුම ධර්මයන් කොටින්ම විනය පිටකයත් සහිතව සකල විනය පිටකම සකල විනය පිටකය සියලු විනය පිටකය අභිධර්ම පිටකය සියලු අභිධර්ම පිටකයද ඊට අමතරව අනෙකුත් සූත්‍ර පිටකයේ දීඝ මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කියන නිකායන් හතරට අයිති නැති සියලු බුද්ධ වචනයන් කුද්දක නිකාය යටතේ ගැනෙනවා. එනිසා කියනවා තපෙත්වා චත්තාරෝ නිකායේ අවශේෂ බුද්ධ වචන. කියන ලද සතර නිකායන් හැර ඒවත් තබලා අනෙකුත් සියල්ල. ගාථාවකින් කියන්නේ තපෙත්වා චතුරෝපේතේ නිකායේ දීඝ ආදිකේ. තදඤ්ඤං බුද්ධ වචනං තදඤ්ඤං බුද්ධ වචනං නිකායෝ කුද්දකෝ මතෝති. දීඝ නිකායාදී සතර නිකාය පසකින් තව නැත්නම් හැර දීඝ නිකාය ආදී කොටගෙන ඇති සතර නිකායන් අතර තදංචං බුද්ධ වචනං අන්‍ය වූ බුද්ධ වචනේ කුද්දක නිකායයි දන්නා ලදී. ඉතින් ඊටන් කුද්දක නිකාය ක්‍රමයෙන් කියනකොට ඊටාම දීර්ඝ වූ විශාලෝ නිකාය. සම්පූර්ණ අභිධර්ම පිටකයේ තියෙන 84000ක් බ්‍රහ්ම මේ ධර්මස්කන්ධෙන් භාගයක් සම්පූර්ණ විනය පිටකයේ තියෙන ධර්මස්කන්ධ වලින් සම්පූර්ණ 84000ක වූ ධර්මස්කන්ධ වලින් හතරෙන් එකක් 21000ක්. ඊට අමතරව තවත් ග්‍රන්ථ ගණනාවක් 15ක් තිබෙනවා. ඒවන් නිකාය වශයෙන් පංචවිධ. මෙසේ නිකාය වශයෙන් පංචවිධයි කියලා කියවෙනවා. මේ තමයි ධර්මයේ පංචවිධ වෙන ආකාරය.